යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුවබර සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අලුත් සතියක ආරම්භය, අලුත් දවසක ආරම්භයක්. ඔබ සමහර විට දවසේ වැඩ කටයුතු ආරම්භ කරලා ඇති. නිවසේ ඉඳලා, රැකියා ස්ථානයේ ඉඳලා හෝ ඔබ ඉන්න ඕනෑම තැනක ඉඳලා මේ වන විටත් ඔබ දවසේ වැඩ කටයුතු ආරම්භ කරලායි තියෙන්නේ. අපිට සමාජයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් හමුවේ විවිධාකාර වූ ප්‍රතිචාර දක්වන්න වෙනවා. බොහෝ දේවල් හමුවේ බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාරය තමයි තරහ යන එක. තරහ යන අයට අමතක වෙන එක දෙයක් තිබෙනවා. ඔබ තරහ වෙන හැම මිනිත්තුවකදීම සතුටටපත් වීමේ, එහෙම නැත්නම් සිනහ වීමේ තත්පර 30ක් අහිමි වන බව. ඒ නිසා මේ තරහව නිසා ඔබේ සිනහව අහිමි කරගන්න එපා, ඔබේ සතුට අහිමි කරගන්න එපා. තරහව ඔබේ ජීවිතයට අරගෙන එන සමාජ ක්‍රියාකාරකම් දෙස උපේක්ෂාවෙන් බලන්න. මේ දේවල් වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දේ, ඒ දේවල් සිනහාවක් සතුටක් බවට පත් කරගන්න ඔබට පුළුවන් හැකි හැම අයුරකින්ම ක්‍රියාත්මක වෙන්න. ඔබත් එක්ක ජීවිතේ සතුටින් බෙදා හදා ගන්න අදත් සූදානම් සඳුදා පිනිවියනේ. ජීවිතයක් නගා සිටුවන්න ආර්ථික, සමාජීය, පාරිසරික සාධක අවශ්‍යයි වගේම මේ අප තුළ තිබෙන ආධ්‍යාත්මික විශ්වාසය, අධ්‍යාත්මය පිළිබඳව අප තුළ තිබෙන හැඟීමුත් ඉතාමත් වටිනවා. ඒ නිසාම සඳුදා පිනිවියනේ මේ විශේෂාංගය වෙන් කරන්නේ පාණ්ඩව ජ්‍යොතිෂය හරහා ඔබේ ජීවිතය නගා සිටුවන්න. පාණ්ඩව ජ්‍යොතිෂයෙන් අපි මාසයක් ආරම්භ වෙනකොටම ඔබේ ලග්න 12ට කොහොමද මේ මාසය බලපෑම් කරන්නේ? සුබ නම් මේ සුබදායක බව වැඩි කරගන්න, අසුබ නම් සුබදායක බවට පෙරලා ගන්න අවශ්‍ය නිරන්තර වත් පිළිවෙත් කියා දෙනවා. ඒ වගේම ඔබේ ජීවිතයට පැමිණෙන විවිධ කරදර වලින් මිදෙන්න කොහොමද පාණ්ඩව ජ්‍යොතිෂය අදාළ කරගන්නේ කියන කාරණාව පිළිබඳව සඳහන් කරනවා. අදත් සුවිශේෂී කාරණාවක් තියෙනවා අපිට කතා කරන්න පාණ්ඩව ජ්‍යොතිෂය සමග එකතු වෙලා. අපි ආරාධනා කළා බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන්, ජාත්‍යන්තර පාණ්ඩව ජ්‍යොතිර්වේදී, ගුප්ත විද්‍යා උපාධිධාරී, වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීණ උපදේශක ආචාර්ය ශර්මා සාමිතුමාට. සාමිතුමා සුබ දැසනක් ආයුබෝවන්. ආයුබෝවන්, සුබ දැසනක්. සාමිතුමා අද දවස මේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම විශේෂ දවසක් කියන කාරණාව සාමිතුමා අපි වැඩසටහන ආරම්භයේට ප්‍රථම කතා බහ කරන වෙලාවේදී අපිට සඳහන් කරපු දෙයක්. පාණ්ඩව ජ්‍යොතිෂය තුළ ඒක විග්‍රහ කරන්න වෙනම විදිහක්, වෙනම ආකෘතියක් තිබෙනවා කියන කාරණාවත් ඔබතුමා සඳහන් කළා. ඇත්තටම අද දවස මේ තරම් විශේෂ දවසක් බවට පත් වෙන්නේ ඇයි? අද සියලු දෙනාම අද දවස සුපරි දවසක් වෙනවා. මොකද අද තමයි තීරණය කරන්නේ ජීවිතයේ මරණය සහ උපන. ඒ කියන්නේ රාගකේතු මාරුවක්. අද දවස අවස 3:30ට රාගකේතු මාරුවක් වෙනවා. මොකද අවුරුදු එකමාරකට පස්සේ අද දවස මාරු වෙනවා. මොකද අද දවස දැන බොහොම සතුටින් ඉන්න තෝනි ලග්නේ 12ක ලග්නේ අය සතුටෙම ඉන්න පුළුවන්. මේ වගේ තත්ත්වකුත් තියෙනවා. අද දවසට අවස 3:30ට රාගකේතුගේ රිෂභ රාශියේ ඉඳලා මේෂ රාශියකට යනවා. එතකොට කේතුගේ යන විච්ඡක රාශියේ ඉඳලා තුලා රාශියකට යනවා. එතකොට රාගකේතු එකෙක් ඉස්සරහට එනවා, එකෙක් පස්සට එනවා. එතකොට රාගකේතු කියන්නේ එයාලට රූපක නැති කරගියා. රූප නැති කරගෙන එවනල් වල තමයි ජීවත් වෙන්නේ. දැන් අපි කියන්නේ මොකද අපි අවුව සෙරට අපි එක කුඩයක් අල්ල ගන්නවා, නැත්නම් ගහකට යනවා, නැත්නම් කොතන හරි එවනලක ඉන්නවනේ. අන්න ඒක තමයි රාගකේතු කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ අර පේන්නේ නැති ගාන මිනිසෙක් කියන. අර පේන පස්සට ඉස්සරහට හරිලා පස්සෙන් ගානවනේ. ගානකොට කෙලෙ වෙලිස්සලා වැටෙනවා, මොකෙන් හරි වැටෙනවා. එතකොට කවුද ගාන්නේ කියලා අපිට දන්නේ නැතුනවා. අපිට මොකද වෙන්නේ කියලා දන්නේ නැතුනවා. අපේ ජීවිතේට මොන කරදර වෙනවද කියලා දන්නේ තුම කියන්නෙතුම වෙනවනේ. ඒක තමයි රාගකේතුගේ බලපීමේ රාගකේතුමේ ඇති කියන්නේ. අද දවසට අපි රාගකේතු මාරුගෙන ගොඩාක් දුරට අපි කතා කරන්න ඕනි. මොකද ජනතාවට වෙන්න කරදර ඔක්කොම මේ රාගකේතුගෙන් තමයි වෙන්නේ. දැන් කිරගය නම දෙනෙක් ඉන්නවනේ. මේ දමන දෙනා මාරුවේකේ මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. මෙතන රාගකේතුගේ මාරුවෙන් තමයි විශාල සතුට ගන්න ඕනේ. ලොකුම පිළිවෙලක් ගන්න ඕනි. මොකද ලොකුම දේ වෙන්නේ රාගකේතුගෙන් මාරුවෙන් තමයි. සියලු ජීව රාශියටම වෙන්න ඕනේ සුබ අසුබ සියලු පලාපලනේ වෙන්නේ රාගකේතුගෙන් තමයි. ඒ නිසා අද දවසේ රාගකේතු අවස 3:30ට මාරු වෙන. අද දවස පුළුවන් නම් ඔයාලට තව වෙලාව තියෙනවා. සමා පිරිසුදු
ඉන්න පිරිසුදුවෙන් ඉන්න පිළිවෙලක ඉඳලා අද දවසේ දවල්ට පුළුවන් නම් එළවලු බතුයි කාලා සම්පූර්ණම අද දවසේ බොහොම පින්වත් වාසය ලබා ගන්න. මොකද අද එම දෙකටම ඉර දෙවියන් යටත වෙන දේවල්. මොකද ඉර දෙවියන් යටත වෙන එවනල් දෝෂ. එවනල් වලට ශක්තිමත් ලැබෙනවා. එප දැන් එවනල් වලට ශක්තිමත් ලැබෙනවා. ඔයලා දන්නවා සූර්ය ග්‍රහණම් චන්ද්‍ර ග්‍රහණම්. ඒ සූර්ය ග්‍රහණම් චන්ද්‍ර ග්‍රහණම් එනකොට මේ රාගු කේතුගේ බලපීම තමයි වෙඩියම ඉන්නේ. එතකොට රාගු කේතුගේ බලපීම එනකොට ජනතාවට පොළොවට රාගු කේතුගේ එවනල් වැටෙනකොට ජනතාවට දුක් කරදර ගොඩ වෙනවා. දුක් කරදර වැඩනවා. නොයෙක් ප්‍රශ්න වෙනවා. ලෙඩ රෝග වෙනවා. එතකොට ශරීරයට යම් බාධාවක් වෙනවා. ශරීරේ බලාපොරොත්තු සියලු දේ සාර්ථක නැති වෙනවා. එම පත්තරම ගැටලු මෙද්දම ජීවත් වෙන්නේ. දැන් මනුස්සයා හොඳ සතුටින් ජීවත් වෙන මිනිහට මනුස්සයාට ඊටපු ගම ලොකු ප්‍රශ්නයකට ඇති වෙනවා. ලොකුම කරදරයකට ඇති වෙනවා. ඒ මොකද කවුරු හරි යම් කොඩිවිනියක් කරලා නෙවෙයි ආනියක් කරලා නෙවෙයි. එමුණට රාගු කේතුගේ ඔයාගේ කන්දාන් වල රාගු කේතු හොඳ තැනක හිටියේ නැත්නම් ඔය ආස උසට කෝටිපති වෙලිය හිටියොත් ඉංගාන විදියට පත් වෙනවා කියන එක තමයි ඇත්ත. ඒ වුණාට එමේ සාමාන්‍ය හිටපු මිනිසයා ඊයල්ල ආස උසට නගලා සතුටේ ජීවත් වෙනවා කියන්නේ ඒක රාගු කේතුගේ ආශිර්වාදය තිබුණොත් තමයි. නමුත් අද දවසේ රාගු කේතු මගද ඔයගොල්ලන් ආදානේ අරගන්න රිෂභ ලග්න ආය අද කරන්න රිෂභ ලග්න ඉන්න රාගු ඔන්න මේල මේසට යනවා. එතකොට කේතු කියන විරිචක ලග්නේ ඉන්න කේතු ඔන්න මාරු වෙලා තුලා ලග්නයට යනවා. ඔය අඳානේ අරන් බලා ගන්න. ඔය අඳානට කොපි අරගෙන අද අරගත්තා නම් ඔයාලට මෙන්න මේ විදියට තමයි සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ. මොකද අද අපි ඉස්සලා බලමු රාග කේතු මාරු වුණොත් මේ ලග්න වලට මොනවද වෙන්නේ කියන එක. එතකොට අපි එම ලග්නේටම අද කියන්න බැරි වෙයි. මොකද ඒ ලබන සතියේ ඉතුරු කරනවා අපි. නමුත් මේ ඉස්සලා අරගමු මේස ලග්නේ ගවනවා. අපි මේස ලග්නේ අරගත්තා නම් මේස ලග්නේ පෞගේ කාලෙන් පොඩ්ඩක් සතුටෙන් සන්තෝෂයෙන් විනෝදයෙන් එමදේම කරගෙන තමන්ට තමයි පුළුවන් දේ කරගෙන හිටියා. එමදේම මම කීතේ මම තමයි රජා කියලා හිටියා කියමුකෝ. එතකොට එම පත්තරම මම තමයි. ඒක ගලක් අරන් තිබ්බොත් මම තමයි. මොනවාද පොඩි වලක් කරොත් මම තමයි ආරෙන්න ඕනේ. මිනියොත් මේ මාර මිනි මල මෙරිනොත් මම තමයි ඉන්න ඕනේ. උත්සව කරනකොට මම තමයි ඉන්න ඕනේ. ඒ වගේ මුල හිටියානේ. දැන් ඒවා බෑ. මොකද රාග කේතුවේ බෑ. ඒ වුණාට රාග එවිදලා ඉන්නේ තමන්ගේ ලග්නෙට එවිලා තියෙන මේස ලග්නෙට එවිලා තියෙන. එතකොට මේස ලග්නේ ඉරුණාට තමන්ගේ ලග්නේ ඉඳලා අත්වෙනි ස්ථානේ බලන්න රාග කේතු ගිහිලා තියෙනවා. එතකොට මොකද තමන්ට ඉත බයක් වෙනවා. ඉත් බය වෙනකොට නොයෙක් නේ පිළිගැනීමක් නැති වෙනවා. තමන්ට කරන රැකිරසවල දිනුවක් වෙනවා. පෞල් ජීවිත අන්‍යෝන්‍ය ගම නැති වෙලා යනවා. එම පත්තටම තමන් අර වතුරෙන් යනවා වගේ එම දේම පොදි ගාගෙන හිටපු දේවල් මේම වතුරෙන් යනවා වගේ යනවා රාග කේතු. මොකද එවනල් දෝෂේ එලියක් නැති විදියට ජීවිතයක් වෙන තැන. මොකද තමාගේ මෙච්චර කාලයකට මේස ලග්නයට තිබුණ එළිය දැන් රාගු කේතුවිලා වෙයිලා තියෙනවා. එතකොට වෙයිලා උඩ කවුරු වලින් ඉන්න ඕනි? S2 වාගෙන එවිදින වගේ තමයි යන්න ඕනි. දැන් කාලේ රාගු කේතුවේ අවුරුදු එකමාරකට තියෙන මේස ලග්න ආයත. නමුත් එක පත්තට සතුටු වෙන්න ඕනි. මොකද කේතු අත්වෙනි ස්ථානෙට ඉන්නේ. ඒක අත්වෙනි ස්ථානෙකට කොච්චර ලොකුවට දුක් කරදර ආවොත් ඒ වුණාට එතනින් පොඩි සාහනයකුත් ලබා ගන්න පුළුවන් තත්ත්වයකුත් තියෙනවා. නමුත් මේස ලග්න ආයතද මේස ලග්න අරගත්තා නම් මේ රාගු කේතුගේ මේ ලොකු බලපීමක් තියෙනවා මේස ලග්නයට. ඒකට එකක් කරන්න යුතු. මොකද ඕගොල්ලෝ දැන් අය අත වෙනකල් උදේ පාන්දර නිදිය ගන්න එපා. මොකද පාන්දර පුළුවන් නම් පාට නැගිටින්න. පාමාරත් වලට ගන්න ඉර උදව ඉස්සෙල්ලා නැගිටිය ගත්තාම ඒ ඉර උදවට ඉස්සෙල්ලා එනකොට රාගු වේදිකේ ලොකුවට එන බලපිම සාමාන්‍ය විදියට අපිම ලබා ගන්න පුළුවන් තත්ත්වයක් නම තිබෙනවා. දැන් බඩගිනි මනුස්සයට ආල් ගෙනලා තියෙනවනේ. අපි ගන්න. එතකොට මොකද වෙන්නේ? යාට බඩගිනි හිතෙනවා ආල් කන්නත් බැරි වෙනවා. උයන්න වෙනවනේ. ඒකට කොච්චර දේවල් තියෙනවද? ඒ වගේ කල්පනාවෙන් අපි ගමන යන්න ඕනේ. මොකද රාගු කේතු මාරු තමයි විශාල සාර්ථක තියෙන විශාල සාහනයක් තියෙන. පෙරාත්මේ పూర్ව ජන්මේ ඉදිගාස වලින් රාග කේතු මාරු වෙනකොට මේක යනවා බය භක්තියෙන් තමයි ඉන්නේ. මොකද රාග එවනල් වලට බයයි. මොකද කරුවල ඉන්න කවුරුත් කැමතිත් නැහනේ. එළියක් අවශ්‍යයි. මොකද ඇස් පේන්නේ නැත්නම් කවුරුත් ජීවිත වෙන්නේ ලෝකෙ පේන්නේ නැත්තේ. එතකොට අපිට එම එකනටම අපිට අවශ්‍යයි එළියක් අවශ්‍යයි. එතකොට අපිට ඇස් වල හොඳටම පෙනෙන්න ඕනි. ඒ නිසා රාග කේතු මාරුවක් කියන්නේ විශාල විදියට අපි බය භක්තියෙන් අද දවසේ අපි ලබා ගන්න ඕනි. මොකද රාග කේතුන්ගේ ආශිර්වාදය ලැබුණොත් තමයි අපිට සියලු දේ සතුට ලබා ගන්න බන ශරීරයට යම් බලයක් ලැබෙනවා. බලයක් ලැබිලා සියලු බලාපොරොත්තු යනන ගමන කරන රැකිරසාව සියලු දේ හරියනවා. එතකොට මේස රාශිය අරගත්තා නම් මේස රාශි මේස ලග්නයට අරගත්තා නම් නමුත් මේ කාලෙට කොහොම වුණත් බොයලා බරසින් ඉන්න අද දවස් 3:30ටම පටන් ගන්නවා. ඒ රාගු කේතු මාරුවේ 3:30ට තමයි මාරු වෙන්නේ. මම 3:31ටම ඒගොල්ලෝගේ බලපෑම පටන් ගන්න බල. මොකද එතකොට මේ ශරීරේ නැති රූප නැති ග්‍රහය. ඒ ග්‍රහය නැත කොතනද කොහමද ප්‍රශ්න එන්නේ කියලා දන්නතුම වෙනවා. ඒ නිසා අපි එම පත්තටම ප්‍රවේශින් මේ යන්න එක තමයි අපිට සුබ කාලයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක කොටස් 4කට බෙදාගම. ඒක කොටස් 4කට බෙදාගත්තා නම් මේ රාගු කේතු මාරුවේ මේස ලග්න ආයත
මේස ලග්නේ බලපන්නේ කොහොම හරි වයස 18න් පස්සේ තමයි රාගකේතු මාරුවක් එන්නේ. ඒ රාගය 18න් පස්සේ එකෙන් දලා 18 ළමයිට රාගකේතුගේ මාරුව රාගකේතුගේ බලපීම වෙන්නෙම නැත. මොකද එයාලට යවන ලක්න ඒ ටිකට මොකද එයාලට මොලේ පේදිලි වෙනකොට එයාලට ඥානෙ විතර ඒ මොලේ පිරීලා තියෙන්නේ. මොකද එයාගේ ඉගෙනීම අධ්‍යාපනය විතරයිනේ. එතකොට රාගකේතුගේ මාරුවේ එච්චර බලපීමක් එයාලට එන්නේ නැහැ. 18 19 20න් පස්සේ 20 22න් පස්සේ එයාලට එනවා ලොකුම බලපීමක් වෙනවා කර රක්කසාව කරන්න තෝනි තමන් විද්‍යාවන කරන උස සත්‍යාපන කරන්න තෝනි එයාලගේ ඉදිරි අනාගතෙන්න ඕනි එයාලට මංගල ලෝජනාවල අරියන්න තෝනි එයාට ලොකු ඊනෙන් ජීවත් වෙනවා 30ක් 30 වයස 30 වෙනකල් නවකද 30 වනක 30 29 වෙනකොට බඳින්නම ඕනිනේ 30 එයා සෙටල් වෙන්න එපයි එතකොට ඒ කාලය ඇතුළත එයාලට මේ කාලේ 30 තුල තියෙන 20 ඉඳලා 30 තුල ජීවත් වෙන දරුවන්ට රාගකේතුගේ ලොකු වාසනාවක් හම්බ වෙනවා මොකද ඒකද ගුජග්‍රගය සිකුරුගේ දැන් ගුරුගේ ඒ තුන්දෙනාගේම ආශිර්වාද ලැබෙන එතකොට මේසට එතකොට වෙනකොට මේසෙන් බලා ගන්න පුළුවන් ඒ පොඩි කාලෙම එයාලට සම්පූර්ණම සාහනයක් ලැබිලා බලාපොරොත්තු වලට ලොකු අයියක් ලැබෙනවා. එතකොට පිටරට වලට යන්න පුළුවන් අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් අලුත් ලෝජනාවල එන්න පුළුවන් අලුත් රැකී රසාව කරන්න පුළුවන් ඊනියක් අතිනේ මට වාහනයක් ගන්න ඕනේ මට මං අනිත් මිනිස්සු වගේ මම ජීවත් වෙන්න මගේ දෙමෝපියම සතුටින් තියන්න ඕනේ මගේ සහෝදරයන්ට එමෙදීම උදව් උපකාර කරන්න ඕනේ කියලා හිතෙනවනේ. ඒ බලාපොරොත්තු දේවල් ඔක්කොම දැන් කාලේ මේස ලග්නේ වයස 30 ඉඳලා 20 ඉඳලා 30 වෙන කාලය ඇතුළත ලැබෙනවා. ඒක ලැබිලා එයාලගේ සම්පූර්ණම සාහනය කරගන්නත් පුළුවන්. නමුත් මේ අවුරුදු එකමාරකට ඔයලා නිදිය ගන්නත් බැරි වෙනවා. මොකද නිදිය ගන්න බැරි එම මොතන වැඩි වෙනවා. මොළයට ඔළුවට අදාස් වැඩි වෙනවා. එම පත්තර මම දිනු වෙන්න ඕනි කියලා අර සිංහයා වගේ එම දේම නිදාස නැති ජීවිතය ගත කරන්න ඉඩ තියෙනවා මේ රාගකේතු මාරුගේ මේස ලග්න අයට. සාමිතුමා අපි මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. මේ රාහුකේතු මාරුවත් සමග අද දවසේ සිදුවන විශේෂ දේ අදින් පස්සේ අනාගතය ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව විරාමයක් ලබාගෙන. සඳුදා පිනිවියනේ මේ විශේෂාංගය වෙන්වෙන්නේ පාණ්ඩව ජෝතිෂයෙන් ඔබේ ජීවිතය නගා සිටුවන්න. බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමත් එක්ක එකතු වෙලා මේ රාහුකේතු මාරුව හරහා අද දවසේ සිදුවන විශේෂ කර්තව්‍යයෙන් කොහොමද ඔබේ ජීවිතයට අනාගතයට බලපෑම් කරන්න කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. අපි කැමති සාමිතුමාව මුණ ගැසෙන්න පුළුවන් ආකාර පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 5 දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේදී එතුමා මුණ ගැසෙන්න පුළුවන්. ඒ වගේමයි ඔබට අවස්ථාව උදා කරලා තිබෙනවා ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකා පාරේ එතුමාගේ කාර්යාලයේදීත් එතුමා මුණ ගැසෙන්න හැකියාව තිබෙනවා. අපි දුරකථන අංක සඳහන් කරන්නම් ඔබට කලින් වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තිබෙනවා 0.77 322 7005. ඒ වගේම තවත් දුරකථන අංක කිහිපයක් තිබෙනවා 0.57 22 32 441 0.57 22 24 591 සහ 0.57 22 24 592 කියන දුරකථන අංක ඔස්සේ තුමාව කලින් වේලාව වෙන් කරගෙන මුණ ගැහෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම පිනිවියනේ අපේ විශේෂාංගයෙන් ඔබේ ජන්ම පත්‍රය ඉදිරි දිනකදී පරීක්ෂා කර ගැනීමට ඔබට පුළුවන් එහි ඡායා පිටපතක් අපට යොමු කරන්න. මෙන්න මේ ලිපිණයට ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිල අංක 18A සේනානායක මාවත බණ්ඩාරවෙල කියන ලිපිණයට ඔබේ ජන්ම පත්‍රයේ ඡායා පිටපතක් යොමු කළොත් අනාගතයේ දවසක අපිට පුළුවන් ඒ ගැනත් අපේ වැඩසටහන තුළදී කතා බහ කරන්න. මෙන්න මේ විදිහට තමයි අපි ඒ ගැන කතා කළේ. ඒ වගේම අද දවස අපි විශේෂයෙන්ම මේ සාමිතුමා සඳහන් කළා වගේ රාහුකේතු මාරුව කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කරන්න කියන කාරණාව කතා කරන්නේ. මේෂ ලග්නය පිළිබඳ විශේෂයෙන් කතා බහ කරන්න කරුණු රැසක් තිබෙනවා කියන කාරණාව ආචාර්ය ශර්මා සාමිතුමා සඳහන් කළා. සාමිතුමා අපි ඒ ගැන කතා කරමු. ඔව් මේස ලග්නය අයට දැන් මේම දෙයක් තියෙනවා. අද රාගකේතු මාරුවක්. එතකොට රාග මේස ලග්නයට රාහු මා දසාව යනවා කියමුකෝ. එතකොට රාහු මා දසාව යනවන්න රාගකේතු මාරුවේ සුබක් නැත. මොකද රාහු මා දසාවේ රාගකේතු මාරුවේ එක ලග්නයට අවුරුදු 18ක් විතර වෙලා තියෙනවා. රාහු මා දසාව අවුරුදු 18ක්. එතකොට මේම වෙනකොට මේස ලග්න අයට දෙන්නට රාහු මා දසාව යනවන්න මේ රාගකේතු මාරුවේ එච්චර සුබකුත් නැතේ.
එතකොට අපි ගවත මම කිව්වා කලින්ම වයස 30 වෙනකල් තියෙන අයට සම්පූර්ණ සුබ බලාපලන ලැබෙනවා මේ රාහු කේතු මාර්ගයේ මේස ලග්න අයට. එතකොට ඊයින් පස්සේ 35න් පස්සේ සම්පූර්ණම සුබ බලාපලන බලාපොරොත්තු වෙන්න නම් බැරි වෙනවා. මොකද එයාලට මොකද රාහු කේතු සම්පූර්ණ එවනල් වදිනවමයි. එවනල් තමයි ජීවත් වෙන්න ඕනි. මොකද සම්පූර්ණම 100ක් කරගත්තා නම් 100ට 10ක් විතර තමයි එයාට එළියක් ලැබෙන්නේ. අතුරු ටික ඔක්කොම කරවල කාලෙමයි ජීවත් වෙන්න ඕනි. එතකොට කරවල කාලේ ජීවත් වෙන්න ඕන කියන ලෙඩ රෝග වෙන්න පුළුවන්. ඊටම කියන සම්පූර්ණම තියෙන ඊටගෙන එවිදින මිනිස්සු ලිස්සලා වෙටෙන්න පුළුවන්. ඊටපුගම තියෙන ජීවිතේ එපා වෙලා යනවා. කරන රැකිරසව එපා වෙලා යනවා. නමුත් තමන්ට ඔක්කොම කඩා වැටෙනවා. ඊටම සම්පූර්ණ දේවල් කඩා වැටිලා මානසික ලෙඩක් වෙලා සමහර වලට මේ පිස්සෙක් වෙනවා කියන්නේ. අන්න ඒ වගේ වෙනවා. මොකද කියන්නේ දොඩවනවා. අන්න දොඩවනවා. අන්න ඒ වගේ වෙනකොට ජනතාව මේ ජීවිත වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම්. ඒකට මොකද මේවා ඔක්කොම වෙන්නේ කවුරුහරි කියලා නෙවෙයි. මොකද ක්‍රකචංචාරෙන් තමන් උපන් ලබා ගන්න ආපු ඇටිය. තමන් උපන් වෙලාවෙද අඳ නරම් බලගන්න තමන් උපන් ගෙනාපු ඇටියම මෙන්න මේ වික්ටි වෙන්න ඕනි කියලා හැමදේම ලියලා තමයි අපිව දාන්නේ. එතකොට අපි විඳින්න ඕන දේවල් වෙලා තියෙනවා. මොකද සමහර වෙලාවට වයස 50න් ඉහළ බලමු 50න් ඉහළ 55 ඉහළ අරගත්තට බොහෝ දුරට කරදර පැටලෙනවා. කරදර පැටලෙනවා නම් පාඩුවෙන් ගෙදරට වෙලා කාගෙන් හරි වචන නැතුව පාඩුවෙන් පුටුවෙන් වාඩි වෙලා දෙන දේල කාලා එබෙලා ඉන්න එක තමයි දැනට කාලේ මේ රාගු කේතුවේ හොඳයි මේස ලග්නයට. මොකද මේස ලග්නේ අපිට මෙච්චර කියන්න බලාපොරොත්තු උනන්දුව තියෙන්නේ මේ රිෂභ ලග්නේ ඉඳලා රාගු එවිලා තියෙන මේසට එවිලා තියෙන්නේ. එතකොට කේතු වල විරුච්චක ලග්නේ ඉඳලා තුලා ලග්නයට ගිහිලා තියෙන්නේ. එතකොට මොකද දෙපැත්තටම මේස ලග්නයට ප්‍රශ්න කාලේ තමයි තියෙන්නේ. ඒ නිසා බොහොම ඉවසලා තමන්ගේ මේ කටයුතු මේ කාමන යනවා නම් තමයි බොහෝ දුරට සාර්ථකත්වයක් තියෙන්නේ. මොකද කිසිම දෙයකට වචනවල දෙන්න නැහැ එපා. මේක කරනවා මේක කරනවා කියලා දෙන්න එපා. කාට හරි යමක් උදව් කරනවා කියලා වචන දෙන්නම අවශ්‍යන කට අරින්නම එපා. මොකද තමන් පාඩුවෙන් ඉන්න ඕනේ. මොකද තමන් කමන්න කියන දේ ආගෙන හරි කමන්න කියලා ඉන්න පුළුවන්. තමන්ට බැරි දෙයකට මූණ දෙන්නම එපා. ඔළුව දාන්නත් එපා. මොකද මේස ලග්න අයට සම්පූර්ණම අරති කියන්නේ මරණය ඔයාගෙන එනවා වගේ තියෙනවා. එතකොට පාරේ තියෙන ගලක් අරගෙන තමන්ගේ ඔළුවෙන් දාගෙන අනේ කැක්කුමයි කියනවනේ ඒක අර මොඩකමක් කියනවා. අන්න ඒ වගේ තමන් පාඩුවෙන් ඉන්න ඕනේ. මොකද රාග කේතු මාරණ මේ අද 2022 අවුරුද්දේ මාර්තු මාසේ 21 වෙනි දවස අද සඳුදා 3:30ට රාග කේතු මාරුවක් තියෙනවා. ඒක හොඳටම ඔළුවේ තියාගන්න මේස ලග්න අයට බොහෝ දුරට මේ පරිසම ඉන්න ඕනි. මොකද වයස 60න් ඉහළ හරිම නැත්නම් බොහොම පරිසම් ඉන්න ලෙඩ රෝග වුණොත් සාර්ථක කරගන්න බැරි අමාරු තත්ත්වයක් තියෙන. අම රෝග තමයි වැඩි වෙන්නේ. අම රෝග හිටියට මේ අම රෝග වැඩි වෙලා නිකන් අර බලන්න අප්‍රිය වගේ ඇති වෙයි. ඒ නිසා බොහොම පරිසම් ඉන්න ඕනි. මොකද සර්පයන්ට තියෙන ණයාට තියෙන අර පොතු කලවනවා වගේ ලෙඩක් ඇදෙන්න පුළුවන් මේ රාග කේතු වල මේස ලග්න අයට බොහොම ප්‍රවේශයෙන් ඉන්න තුනේ කොයිරින් ගිහලා අරමින් ගිහලා එමතනම ගිහලා කණ්ඩ බොන්න නෑ එපා. මොකද ඒවා හොඳ නෑ. ඒ නිසා තමන්ගේ පාඩුවෙන් කෙඳ වුණත් කමන්න බීලා සතුටින් ඉන්න මේ කාලේ රාග කේතු මාරුවෙන් අවුරුදු මාස 18කට අවුරුදු 2කමාරකට හරින්න නැත්නම් මේස ලග්නයට බොහොම ප්‍රවේශයෙන් ඉන්න තුනේ මේ ආකාරයට තමයි රාග කේතු මාරුවක් තියෙන්නේ. නමුත් මේස ලග්න අයට ගොඩ විස්තර තියෙනවා. ඔයාලට පුළුවන් මගේ ඔෆිස් එකට කතා කරලා දිනයක් වෙලා වෙන් කරගෙන ඒ විලා විතර විස්තර ඔයාලට දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ මේස ලග්න අයට. අපි ඔන්න විදිහට තමයි මේ රාහු කේතු මාරුව කොහොමද ඔබේ ලග්නවලට බලපෑම් කරන්න කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්නේ. සාමිතුමා සඳහන් කළා වගේ වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් බණ්ඩාරවෙල ශ්‍රේෂ්ඨ භද්‍රකාලි අම්මාන් කෝවිල ඇමතීමෙන් අපි සඳහන් කළා දුරකථන අංක. මේ විශ්වයේ වටා තිබෙන ග්‍රහ වස්තු ග්‍රහ තාරකා කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කරන්න කියන කාරණාවේදී මේ රාහු කේතු බලපෑම මේ මාරුව ලග්න 12ට කොහොමද බලපාන්නේ කියන කාරණාව අපි කතා බහක් කරන්නේ. මේෂ ලග්නය පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරලා කතා බහ කළා. ඒ වගේම ඔබ ඔය දකින දුරකථන අංක ඔස්සේ වැඩිදුර විස්තර ඔබට දැනගන්න පුළුවන් බවත් මතක් කරගනිමින් සාමිතුමා අපි වෘෂභ ලග්නය පිළිබඳව කතා බහ කරන්න පටන් ගමු. වෘෂභ ලග්නයේ දැන් රාහු කේතු මාරුවෙන් වෘෂභ ලග්න අයට සම්පූර්ණම අර මීදුමෙන් එළියට ආවා වගේ තමයි තියෙන්නේ. මීදුමෙන් ගරුවල්ලේ වෙදර ලොක් කරලා හිටපු දොර අන්න ඕපනන්. දැන් මොකද රාහු කේතු තමන්ගේ ලකුණේ නේදී. එතකොට රිෂභ ලග්නේ දැන් සම්පූර්ණ ෆ්‍රී වෙනවා. ෆ්‍රීඩම්. ඕපනන්. යාට එලාද ඕපන් වෙලා තියෙන්නේ. මේ රිෂභ ලග්නේ අන්න විනෝද තමයි. දැන් අර මිකර මෙච්චර කාලා ගැටලා තියෙන අත්තරියම එළියට ගියාම විනෝද වෙන්නේ. අන්න ඒ විදියම විනෝද අංග සම්පූර්ණ ලැබෙනවා රිෂභ ලග්න අයට. මොකද මෙච්චර කාලයකට රිෂභ ලග්නේ පෞගේ කාලේ බලන්න කොච්චර වුණත් අනේ දැන් අපි මට වුණත් කියනවනේ ලග්නේ බලාපලන්නේ කිව්වා අනේ නෑනේ සාමිතුමා කියලා මට කියනවා. ඒ වෙන්නේ නැත්තේ මොකද රාග ලග්නේ හිටියේ. රාග ලග්නේ
ලග්නේ හිටියකොට නෙවලනේ කරවලනේ කොච්චර හොඳක් තිබුණත් ඔයාලට බලන්න බෑනේ. කරවල ඉන්න මිනිහයාට රත්තරන් ගෙනල්ලා පුරවලා යනවන්න තියෙනවා ගන්න කියලා. එයාට රත්තරන් අඟුරුද කියලා දන්නෙත් නැහැ. යන්නේ ඒ වගේ ජීවිතේ තමයි මේ රිෂභ ලග්න අය මෙච්චර කාලෙට හිටියේ. නමුත් අද දවස බලන්න 3:30ට රාග මාරු වෙනවා. රාග ඔයාගේ ලග්නේ ඉඳලා මේසට යනවා. නමුත් විචය ලග්නේ ඉඳලා කේතු යනවා තුලාට යනවා. එතකොට ඔයාලට දෙපැත්තම වාසනාව ලැබෙනවා. රිෂභ ලග්න අයට බොහෝ සතුටු වෙන්න ඕනේ, සන්තෝෂ වෙන්න ඕනේ, අංග සම්පූර්ණ විනෝද වෙන්න පුළුවන්. බලාපොරොත්තු සියලු දේ සාර්ථක වෙනවා. යනන ගමන හරි වෙනවා. හිතන බතන දේවල් සේරම සාර්ථක වෙනවා. පිටරට යන්නත් පුළුවන්. තමන්ට ගමන ඔක්කොම හරියනවා. මොකද මේ කාලේ බලන්න අන්‍යෝන්‍ය වෙලවම් කරන රැකිරස වර්ගන විශේෂ වෙන ගුරුවරයන්ට ගොඩාක් සුදුරට සාර්ථකත්වය දෙන මේ ඩිවිෂන් පන්ති කරන්න පුළුවන්, ළමයිට පන්ති කරන්නත් පුළුවන්. සල්ලි මුදල් ගොඩක් හම්බ වෙනවා මේ ඩිවිෂන් කරන්න, අධ්‍යාපන කටයුතු කරන ගුරුවරුන්ට. ඒ වගේ මේ ළමයිට තේ විදියම හරියනවා. එතකොට ඒ රිෂභ ලග්නයට පෞල් ජීවිතේ වුණත් බොහෝ දුරට සාර්ථකත්වය ඇතෙන හැමදේම හරියනවා. හිතන බතන දේවල් අංග සම්පූර්ණ සාර්ථක වෙනවා. රිෂභ ලග්නයට ගොඩාක් දුරට හරියනවා. 99% සුබ තියෙනවා රිෂභ ලග්නයට මේ රාග කේතු මාරුවෙන්. එතකොට රිෂභ ලග්නය මෙච්චර දුරට මෙච්චර කාලයක පෞගේ කාලෙම දුක් ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් රිෂභ ලග්නය ධෛර්යවන්ති වීරයෙක් වෙනවා. මේ වීරයෙක් කියන එයා තමයි වීරයා. එතකොට ඕනම තැනකට එයා තමයි වීරයා. දැන් මේ ලග්නේ බලාපොරන කියනකට සම්ඩු වලටම යන්නේ මම තමයි වීරයෙක් කියන. නමුත් ඔයාලා පොඩ්ඩක් මේ ධෛර්යයෙන් ඉන්න ඕනි. මොකද වීරයා කියන්නේ තමන්ගේ ධෛර්යය වෙනවා. තමන්ගේ ගමන ධෛර්යය වෙනවා. තමන්ගේ කරන රැකිරසාවක් දියුණු වෙනවා. තමන්ගේ පෞල් ජීවිත හරියනවා. තමන්ගේ ඉලක්කය හරියනවා. තමන් නිදාසින් ඉන්න ඕනි. මොකද අනිත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න. හැබැයි උදව් උපකාර කියන්නේ තල්ලි මුදල් දෙන්න නෑපා, එඳුම් බව දෙන්න එපා. කවුරු හරි ගෙන්නලා එකනේට කොහමරි දවසකට ඕගොල්ලෝ කියන්නේ කෑම උයලා ගෙදරට ගෙන්නලා 4-5 දිනකට වාඩි කරලා කෑම දීලා යාව ආශිර්වාද කරන්න කෑම දෙන්න ඉස්සෙල්ලා වඳින්න ඕනේ. එයාලා යනකොටම වැඳලා ආශිර්වාද කරන්න. මොකද වඳින්න ඕනි රාග ක්‍රියාට. එයාගොල්ලෝ යනකොට වඳින්න ඕනි කේතු ක්‍රියාට. මොකද මේ දෙක ඔයාගේ ලග්නේ ඉඳලා අද යනවනේ. අද ගිහිලා ඉවරයි. එතකොට ලග්නේ 18කට මාස 18කට ඔයාලට සම්පූර්ණ සුබ දින ඔල්ලන්න බැරි විදියට මේස ලග්නේ රිෂභ ලග්නේ සුබ දිනවා. අනිවාර්යයෙන්ම අද දවස පුළුවන් අද 3:20ට කාටරි කෑම පාර්සල් 10ක් කරේ අදන ගෙදරට ගෙන්නලා දෙන්න. කෑම විතරයි දෙන්න. වෙන කිසිම දෙයක් දෙන්න එපා. මොකද එයාලට කෑම දුන්නා එකනිට බඩ පිරිලා එයා සතුටින් ඉන්නවා දකින්න තමයි ගොඩ ආස. ඒ නිසා රිෂභ ලග්නය බොහෝ සතුටින් ඉන්නේ. මොකද එයාලා රිෂභ ලග්නේ කාටරි බණින්නෙත් නැනේ. කාටරි බණින්න කැමති හිටපුකම මා ලොකුට තරහා යනවා එච්චරයි. අරකට බොරුවටනේ ඔය තරහා යන්නේ. ඊට පස්සේ ඉවරයි වෙලා යනවා. ඒ නිසා රිෂභ ලග්නයට මේ දවස අද දවස අංග සම්පූර්ණම සුබ දවසක් වෙලා සියලු බලාපොරොත්තු සාර්ථක වෙලා ඉදිරියේ මේ අවුරුදු ලබන අවුරුදු මාර්තු වෙනකල් සියලු බලාපොරොත්තු සාර්ථක වෙලා සතුටේ ජීවත් වෙන්න පුළුවන්. අනිත් මිනිස්සයා පුදුම වෙන විදිහට මේ රාග කේතු මාරුවෙන් රිෂභ ලග්නේ තියෙන නිසා රිෂභ ලග්නය අද දවසේ ඉඳලා සතුටේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ ලකුණ ටික අපි ඉදිරි සතිවල කියන්න බලාපොරොත්තුෙන් ආවිත් තියෙනවා. එම කරන දුක් වෙන්න එපා. ඉදිරි ලග්න 10ටම අපි ලබන සතියේ බොහෝ දුරට බලාපොරොත්තු කියන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හොඳයි. සමිතුමා සඳහන් කළා වගේ මේ රාහු කේතු මාරුව පිළිබඳව ඔබේ ලග්න සියල්ලටම කතා බහ කරන්න සූදානම්. අපි අද මේෂ වෘෂභ ලග්නය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා කතා බහ කළා. බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමාට සමුදෙනවා ආයිබෝවන් කියලා. සාමිතුමා අපි අද මේ විශේෂාංගයෙන් සමුගන්න සූදානම්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ප්‍රණාමය, නිසි ගෞරවය, ඇගයීම කියලා කියන්නේ ඕනම ශේෂ්ත්‍රයක නියැලෙන්නෙකුට තමන්ව හදවතින් ඔසවා තබන ක්‍රියාවලියක්. මේ දේ හරියාකාරව නිසි කලට සිදු කෙරෙනවා නම් අපේ රටේ ඕනෑම ශේෂ්ත්‍රයක් යහපත් ලස්සන ශේෂ්ත්‍රයක් බවට පත් වෙනවා. කලාවේදී මේක විශේෂයි. කලා ශේෂ්ත්‍රයේ නියැලෙන්නන් නිසි කල ඇගයීමට පාත්‍ර කිරීම ඉතාමත් වටිනා වැඩක්. එවැනි වැඩ කටයුත්තක් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නම් කරලා තිබෙන්නේ වසන්තට දවසක් නමින්. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ අංග රචනා ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, ඒ වගේම ඔහු සතු දැනුම අලුත් පරපුරට කියා දෙන ගුරුවරයෙක් විදිහට කටයුතු කරන වසන්ත වෙට්ටච්චි මහතාට පිරිනැමෙන ප්‍රණාම උළෙල පිළිබඳව කතා බහ කරන්නේ. මාර්තු 27 වෙනිදා ලෝක නාට්‍ය දිනය යෙදෙන දවසේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සවස 3ට මේ වසන්තට දවසක් ප්‍රණාම උළෙල පවත්වන්න කටයුතු සංවිධානය කරලා තිබෙනවා. මේක කවුද කරන්නේ? මෙහි තිබෙන වැදගත්කම කාලීනව කොහොමද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව අපි ටිකක් කතා බහ කරන්න හිතුවා. අපි ආරාධනා කළා
අපේ රටේ ප්‍රවීණ රංගවේදියෙක් අජිත් ලොකුගේ මහත්මයාට ඒ වගේම තමයි ප්‍රවීණ අංගරචනා ශිල්පියෙක් කේශාලංකාර ශිල්පියෙක් විදිහට කටයුතු කරන සෑම් පෙරේට මහත්මයාට මම මුලින්ම අජිත් ලොකුගේ මහත්මයා වෙත යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම වසන්තට දවසක් මේ ප්‍රණාම උළෙල සංවිධානය කරන්නේ 80 අපි සංසදය. මොකක්ද මේ 80 අපි සංසදය කියලා කියන්නේ? අයිබුවන් සුබ දවසක් සියලු දෙනාට. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ස්වාධීන රූපවාහිනී ආයතනයේට මේ පිනිවියනෙන් වසන්තට දවසක් ගැන කතා කරන්න ඒ අවස්ථාව ලබා දුන්නට ඔබ සියලු දෙනාටම ස්තුතියි. 80 අපි කියන්නේ 80 දශකයේ මුල් කාලේ 84 වගේ අවුරුද්දේ ඉඳලා සෝවියට් මිත්‍රත්ව සංගමය මගින් එතකොට සෝවියට් දේශීය තිබුණේ සෝවියට් මිත්‍රත්ව සංගමය මගින් කොළඹ රෝස්මිට් ප්‍රදේශයේ නාට්‍ය වැඩමුළුවක් පැවැත්වුවා. මේ නාට්‍ය වැඩමුළුවට මූලිකත්වය අරන් ගුරුවරුන් වශයෙන් කටයුතු කළේ නීතිඥ ඩග්ලස් හිරවර්ධන, පරාක්‍රම නිරියල්ල, එච්.ඒ. පෙරේරා සහ වසන්ත විට්ටච්චි යන අපේ ගුරුවරුන් හතර දෙනා. තව අපිට දායකත්වයේ සැපුවා එකට ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයා, කින්සි රෝස් මහත්මයා, ඒතෝ රවීන්ද්‍ර මහපිටිගම් මහත්මයා, දිලීප් රෝහණ වගේත් සැරෙන් සැරේකට දායකත්වයේ සැපුවා. ඉතින් මෙන්න මේක 84 ඉඳලා 89 වෙනකන් නාට්‍ය වැඩමුළුවක් වශයෙන් අවුරුදු 6ක් 7ක් කෙරුණා. මේකෙන් බොහෝ පිරිසක් ලංකාවේ හතරවරියපු පිරිසක් මෙතෙන්ට එකතු වුණා. මේ අවුරුදු 7ටම. ඒගොල්ලෝ අදත් නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඉන්නවා. සමහරු නාට්‍ය ක්ෂේත්‍රය අතහැරලා මාධ්‍ය ක්ෂේත්‍රයට ගිහලා තියෙනවා. සමහරු විදේශගත වෙලා තියෙනවා. සමහරු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්නවා. අනිත් අය නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ වලට එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි මේ සියලු දෙනාම 80 අපිත් එක්ක ඉන්නවා. 80 අපි බිහි වෙන්න හේතුව තමයි 2009 වසරේ මාලි ජයවීරගේ මහත්මිය තමයි මේකට මූලිකත්වයේ සැපුවේ. එයාගේ සංකල්පයක් අනුව එයා යෝජනාවක් ගෙනාව අපි පොඩ්ඩක් එකතු වෙමු. එකතු වෙලා මේ අපේ ගුරුවරුන්ට උපහාරයක් කරමු. අපිට කරපු සේවයට කියලා. ඉතින් අපි සුදර්ශියේ සැප්තැම්බර් මාසයේ 2009 ඔය මුගගහගලාව ගාව තියෙන දැල් කාමරයට එකතු වෙලා සාකච්ඡාවක් කළා. සාකච්ඡාවක් කළා නොවැම්බර් මාසයේ අවුරුද්දේ 2009 28 වෙනිදාට යොදාගත්තා අස්වැන්න කියලා නමින් ඒ ගුරු උපහාරයක් කරන්න. එච්.ඒ. පෙරේරා මහත්මයාට, පරාක්‍රම රියල්ල මහත්මයාට, ඩග්ලස් හිරවර්ධන මහත්මයාට සහ වසන්ත විට්ටච්චි මහත්මයාට. ඒකම අපි අර මං ඊට පස්සේ කියපු නම් වලටත් අපි උපහාරයක් දැක්කුවා. අපෙන් කෙරෙන්න ඕනේ යුතුයකමක් වශයෙන් ගුරුවරු අපිට දක්වපු දායකත්වය වෙනුවෙන් ඒගොල්ලෝ හින්දා තමයි අපි අද මේ පොළොවේ පය ගහලා ඉන්නේ. ඒ වෙනුවෙන්. ඉතින් එතෙන්දී ජයලාල් රෝහණ සහෝදරයා කිව්වා අපි මේක එකතු වෙලා සංවිධානයක් වශයෙන් මෙම්මු. මේක ඉස්සරහට ගෙනියමු. මේකට 80 අපි කියලා නම දැම්මේ ජයලාල්. මොකද 80 දශකයේදී අපි එකට එකතු වුණේ දිවිනේ 4 දිබ්බාගේ ඉඳලා. මේ අල්ලාගත්ත අත්තික අපි අතාරින්න නැතුව අපි එකට යමු. ලෝකේ සුන්දරම වචනේනේ අපි. මම කියන වචනෙට වැඩිය. ඉතින් මෙන්න මේ අපි කියන එක එකතු වුණාම ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා 80 එකතු වෙච්ච අපි හින්දා 80 අපි කියලා අපි නම් මේකට දාගමු. දාලා අපි සංවිධානයක් වශයෙන් දීර්ඝ කාලෙම එකට එකතු වෙලා යමු. අඩු ගානේ හමුවීම හරි වැදගත්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නොවැම්බර් මාසයේ අවුරුද්දේ අස්වැන්න කියලා ගුරු උපහාර සාර්ථක වැඩසටහනක් කළා. එදා ඉඳලා මේ වෙනකම්ම අපි යම් කාර්යයන් අවුරුදු ගානක් තිස්සේ කරගෙන එනවා. ඉතාමත් වැදගත් වටිනා ප්‍රවේශයක් තමයි ඔබතුමා ලබා දුන්නේ. අපි මේ 80 දශකයේ මේ නාට්‍ය වැඩමුළුවට සහභාගී වෙච්ච පිරිස ගැන හොයා බලද්දී අද දවසේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය ඇතුළු මේ කලා මාධ්‍යයන් තුළ ප්‍රවීණයන් විදිහට ඒ ලබාගත්තු දැනුම ඉතාම ප්‍රවීණ මට්ටමින් තමන්ගේ ඒ ශේෂ්ත්‍රය තුළ අත්හදා බලන පිරිසක් විදිහට ඒ පිරිස දකින්නට පුළුවන්. ඔබ ඇතුළු කණ්ඩායම ඊට හොඳම උදාහරණ. සෑම් පෙරේරා මහත්මයා, දැන් අපි වසන්ත විට්ටච්චි මහත්මයා ගැන කතා බහ කරද්දී ඔබතුමා අද දවසේ නියෝජනය කරන ශේෂ්ත්‍රයත් ඉතාම වැදගත්. ඔහුත් ජ්‍යෙෂ්ඨ අංගරචනා ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. දැන් මෙවැනි ඇගයුමක් ගැන ඔබතුමාගේ අදහස කොහොමද? ඇත්තෙන්ම හරිම කාලෝචිත දෙයක්. වසන්ත විට්ටච්චි මහත්මයා කියන්නේ අපේ ශ්‍රී ලංකා වෘත්ති අංගරචනා ශිල්පීන්ගේ සංගමේ සභාපති. 2015 මට මතක හැටියට මේ ජාත්‍යන්තර චිත්‍රපටි වෙලක් හා සමගාමීව මේ පැවතුන මේ උපහාර වෙලක්. ඒකට මම හිතන්නේ මමයි ඩෙරික් ෆර්නෑන්ඩෝ අපේ මේකප් ආටිස්ට් කෙනෙක් අංගරචනා ශිල්පී පරණ අපි දෙන්නට තමයි මේ උපහාරය තිබුණේ මුලින්ම. ඉතින් ඊට පස්සේ රටේ තිබිච්ච තත්ත්වයන් උඩ අපේ ඒ දේවල් අක්‍රිය වුණා. නමුත් ඉතින් දැන් ඒ අක්‍රිය වුණත් අපි
හමුවීම තිබුණා. නමුත් කිසියක් හරියට කරගන්න හම්බුනේ නැහැ. නමුත් මේ වෙලාවේ මම හුඟක් සන්තෝෂ වෙනවා මේ 80 අපි සංසදයට එක්ක එකතු වෙලා මේ දේ කරන්න මේ වසන්ත හරිම ඒකට හුඟක්ම මේ සුදුසුකම් ලැබපු එකනේ. මම හිතන්නේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් ලබාගෙන ඉන්න එකම මේ අංග රචනා ශිල්පියෙක් විතරක් නෙමෙයි ඔහු නළුවෙක්. ඔහුගේ වටිනාකම බොහොම වැඩි මේ අපේ කලා ක්ෂේත්‍රයට ඇත්තම කියනවා. ඇත්තටම වසන්ත වෙට්ටච්චි මහත්මයා කියලා කියන්නේ දශක ගණනාවක් තිස්සේ ප්‍රවීණ ඇත්තටම මේ ශාස්ත්‍රය තුළ අංග රචනා ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. එතනින් එහා ගිහිල්ලා ਉਹ රංගන ශිල්පියෙක්, ගුරුවරයෙක් මේ සියලු කර්තව්‍යයන් පිළිබඳව සලකා බලලා තමයි මේ ඇගීම කරන්නේ. අපි ඒ ගැන තව ටිකක් කතා බහ කරමු විරාමයක් ලබාගෙන. පිනිවියනේ අපේ වෙලාව වෙන් කරගෙන තිබෙන්නේ වසන්තට දවසක් වසන්ත විට්ටච්චි ප්‍රනාම උළෙල පිළිබඳව කතා බහ කරන්න. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ අංග රචනා ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ ගුරුවරයෙක් විදිහට කටයුතු කරන වසන්ත වෙට්ටච්චි මහත්මයා වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රනාම උළෙල ඇගයීම සම්බන්ධව තමයි කතා බහ කරමින් ඉන්නේ. මේක සංවිධානය කරන්නේ 80 අපි සංසදය. ප්‍රවීණ රංගවේදී අජිත් ලොකුගේ මහත්මයා සඳහන් කළා මොකක්ද මේ 80 අපි සංසදය කියලා කියන්නේ. එහි තිබෙන වැදගත්කම කියන කාරණාව. අජිත් මහත්මයා දැන් මට අහන්න හිතෙන දෙයක් තමයි දැන් ඔබතුමාලා ඒ කාලේ ලැබපු අත්දැකීම්, මේ වැඩමුළු වලට සහභාගී වෙමින් ලබාගත්තු අත්දැකීම මේ රංගන කාර්යය තුල ලොකුවට අත්හදා බලනවා. අපි හිතනවා දැන් පවා මේ ටෙලිනාට්‍ය, සිනමා කෘති රසක් බෙහි වුණත් සමහර තැනක අර හිස් අවකාශයක් තිබෙනවනේ. මේ අවකාශය පුරවන්න පුළුවන් වෙන්නේ ඔබ වැනි අර මෙවැනි අත්දැකීමක් තිබෙන, පරිචයක් තිබෙන රංගන ශිල්පීන්ට. මේ දැනුම ලබා දෙන්න තමයි වසන්ත වෙට්ටච්චි මහත්මයා ඇතුළු කට්ටිය කටයුතු කළේ. ඒක කොහොමද අද දවසේ දැනෙන්නේ? ඔව් මම අර මුලින්ම ගෝනේ අපි මෙහෙම තැනකට ආවිල්ලා මෙහෙම කතා කරන්නත් ශක්තියක් දෙපයින් නැගී හිටින ශක්තියක් තිබුණේ ගුරුවරුන්ගෙන් කියලා. ඇත්තෙන්ම දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ අමිල දැන් අපි මුලින්ම 84 අපි පළවෙනි වැඩමුළුවේ මම හිටියා. මේ වැඩමුළුවේ අපි පළවෙනි වැඩමුළුවට එනකොට අපි කොහෙන් ආපු අයද මොන කොහෙ යන්නේ නැද්ද දන්නෙත් නැතුව තමයි මෙතෙන්ට එකතු වුනේ. එහෙම නොවුණා නම් අපි අද කොහෙද දන්නෙත් නැහැ. හැබැයි අපි අදට අවුරුදු 40ක් කිට්ටුයි. ඒ 40 අපසැරලා බලනකොට අපි දාගත්ත තීන්දුව නිවැරදි කියලා හිතෙනවා. ওই වැඩමුළුව හරහා අපි ඉගෙන ගත්තේ නාට්‍ය කලාව විතරක් නෙමෙයි. ජීවිතේ ඉගෙන ගත්තේ. ඒක තමයි වැදගත්ම කාර්යය. ඒක තමයි මේ 80 අපි කණ්ඩායම තාමත් අවුරුදු 40ක් ගිලත් ඒකට ඉන්නේ. අපේ මොන වැඩ නොකලත් අපි හදිසියකදී ලෙඩකදී දුකකදී මරණයකට මගුලකට එකතු වෙනවා මේ කට්ටිය. ඒක ලොකු ශක්තියක්. ඒ හයිය ඉතා වැදගත්. ඒක තමයි වැදගත්ම දේ. අපිත් එක්ක ඉන්න විදේශගත වෙච්චලා ඉන්න අය. උදාහරණයක් වශයෙන් කිව්වොත් කාර්යය දැන් ලන්ඩන් සටහන් ලියන සුජීවනි උන්නේල අපි සමාජිකයෙක් අසුවෙන් පාපිගේ. ඒ වගේ තව රටවල්වත් ඉන්නවා. තව ව්‍යාපාරික ක්ෂේත්‍රයේත් අපි අය ඉන්නවා. ඒගොල්ලෝ දැන් නාට්‍ය කලාව කරන්නේ. හැබැයි නාට්‍ය වැඩමුළු හිටපු කට්ටිය. ඒ එක්කෙනෙක්වත් අපි නාට්‍ය කරන්නේ නැහැ කියලා අතෑරලා නැහැ. 80 අපිත් එක්ක ඉන්නවා. ඒක ලොකු හයියක්. ඒකට අපි ඉගෙන ගත්තේ ජීවිතේ අපි ජීවත් වෙන්න හැටි ඉගෙන ගත්තා. මිනිසුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා ගත්තා. නාට්‍ය කලාවකින් අපි ඉගෙන ගත්තේ ඒක. ඒත් අපේ ගුරුවරුන්ට අපි පින් දෙන්නේ, අපි උපහාර කරන්නේ ඒකටයි. දැන් වසන්ත විට්ටච්චි මහත්මයා ගැන කතා කළොත් දැන් උතන ගුරුවරු 4 දෙනෙක් ඉන්නවනේ. මේ 4 දෙනාගෙන් අපි ඩග්ලස් සිරෝදර මහත්මයාට කතා කරන්නේ ඩග්ලස් සර්, පරාක්‍රම සර්, එච්.ඒ. සර්. හැබැයි වසන්ත අයියට අපි කවදාවත් සර් කියලා කතා කරලා නැහැ. වසන්ත අයියා. ඇයි එහෙම වුණේ කියලා මම සමහර වෙලාවට කල්පනා කළා. ඇයි වසන්ත සර් කියන්නේ නැත්තේ කියලා. වසන්ත අයියා ඒ තරම් ක්ලෝස් අපිත් එක්ක. ඒ තරම් සමීප වෙනවා. වසන්ත කියන්නේ තැනක ඉන්නකොට රසගුලාවක් එක පැත්තක. ඒ කියන්නේ කතා රුසියෙක්. එයාට හරියට කතා මතකක් තියෙනවා. ඉතින් හරි කම්මැලි නෑ වසන්ත අයියා ඉන්න දෙන. ඒක තමයි වසන්ත අයියා අපිට ක්ලෝස් වුනේ හැමතිස්සෙම. වසන්ත අයියාත් එක්ක එකට කනවා බොනවා, එකට ගමන් බිම යනවා, එකට වැඩ කටයුතු කරනවා. අර ගුරු හැබැයි ඒකෙන් අපේ ගුරු භක්තිය නැති වෙලා නෑ යාගේ. නමුත් අර ඊට වඩා බොහොම සමීප වුණා. මං කියන්නේ අනිත් ගුරුවරු සමීප නැහැ කියලා. නමුත් අර වසන්ත අයියාගේ තියෙන ලිංගතුකම, වසන්ත අයියාගේ තියෙන දායකත්වය අපි වෙනුවෙන් හිතන එක ගැන හිනත් අර සර් කෙනට වඩා සමීප වුණා. ඊට පස්සේ උඟ දෙනෙක් කතා කරන්නේ වසන්ත අයියා කියලා. ඉතින් අර මාලිගේ අදහසක් තමයි මට හිතෙන විදිහට මේකත් මාලිය වගේ වැඩ ගොඩක් කරනවා. මේ අපි වසන්ත අයියාට උපහාරයක් කරමු. දැන් ඔබ කිව්වනේ විවිධ ක්ෂේත්‍රවල වසන්ත අයියා ඉන්නවා කියලා. විශාල ගෝල පරපුරක් අදටත් එයා හදනවා. අදටත් ඔය නාට්‍ය වැඩමුළු කරන මේ එකක්වත් ආර්ථික ලාභ බලාගෙන නොමිලේ කරන්නේ. විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා කළා. පහුගිය අවුරුදු 2-3 කරන්න බැරුණා යාට. අපි කාටවත් ඒවට සම්බන්ධ වෙන්න බැරුණා. මොකද මේ රටේ තිබිච්ච තත්ත්වය අනුව. ඉතින් මේ වැඩමුළු කියන සංකල්පය ඉතාමත් ඉහළින්
අගේ කරමින් ඒ වෙනුවෙන් ඉතා හොඳ බේසමාංශයක් දරමින් වසන්තයි විතරනේ ජයලාල් රෝහන් ලොය කට්ටියම විශාල ගෝල පරපුරක් මේකන වසන්තය ගෙදරින් තර වෙලා දවසක් එළියට බහලා ගියොත් කරේ අවුරුදු ගානකින් ගෙදරින් ඉන්න ඕනේ ඕන තැනක ඉන්න තැනක දවස් ගානකින් ඒ තරම් පිරිසක් ඉන්න ඔයාගේ ඔහු තුළ තිබෙන අර රංග පරිචයත් හරි වැදගත් නේ අනිවාර්යයෙන් මේක තමයි දැන් වසන්තයල වගේ ඈත් එක රංගපානකොට උනත් ගනුදෙනු කරනකොට උනත් වැඩ කටයුතු කරනකොට අපිට බලන් ඉන්න ඒගොල්ලෝ කොහොමද මේ චරිතයක් ගොඩනගා ගන්න ඒ හැබැයි එයාලා සංගවල ඉන්න අපිට කියලා දෙනවා හැබැයි අපි හගාගෙන හිටියොම අපිට දැන් මේ ජීවිත පරිචය මේගොල්ලෝ ලබා ගත්තේ කොහොමද ඒවා ඇත්තම වසන්තයලගෙන අපි ලබාගත්තෙත් වැඩමුළු වලින් තමයි. එයාලා වැඩමුළු කළේ මෙහෙ නෙමෙයි පිටරටවල. ඉතින් මම හිතන්නේ පිලිපීනෙත් ගිහිල්ලා එතුමා කරලා තිනවා. ඉතින් ඒ අත්දැකීම් තමයි අපිත් එක්ක මේ බෙදාගෙන ඒවා ගුරුමුෂ්ටිය තියාගෙන ගෙදර තියාගෙන ඉන්නේ. අනාගත පරපුරට බෙදලා නාට්‍ය කලාවට සමාජයට රටට කරන සේවය වෙනුවෙන් තමයි අපිට පුළුවන් විදිහට 80 අපි එකෙන් මේ උපහාරය යට දක්වන්නේ. අද දවසේ රංගන ශිල්පිනියන් මේ වර්තමාන අය කොයිතරම් අවාසනාවන්තද කියලා හිතනවා එක් අතකින් මෙවැනි අත්දැකීම් ලබා ගන්න ඔවුන්ට අවස්ථාවක් ලැබිලා නැහැ. හැබැයි තවම ඉඩහසර තිබෙන ඔවුන්ට මෙවැනි අත්දැකීම් ලබා ගන්න මෙවැනි ගුරුහරුකම් ලබා ගන්න ඔබ උනන්දු වෙනවා නම් එතකොට මේ ශාස්ත්‍රය තවත් ලස්සන ශාස්ත්‍රයක් බවට පත් වෙනවා. සෑම් පෙරේරා මහත්මයා දැන් මේ අංග රචනා ශිල්පය පිළිබඳව කතා බහ කරද්දී ඔබතුමා සඳහන් කළයි සංසදය පිළිබඳවත් කතා බහ කළා. ඒ ශාස්ත්‍රයත් දවසින් දවස දියුණු වන ශාස්ත්‍රයක්. දැන් වසන්ත විට්ටච්චි මහත්මයා කියවමත් මේ පිළිබඳ අලුත් වන දැනුම නිරන්තරයෙන් එකතු කරගන්නවා. කොහොමද ඒ ශාස්ත්‍රය පිළිබඳව දකින්නේ? ඔහුගේ ඒ හැකියාව. ඔහුගේ හැකියාව ගැන නම් ඇත්තම කියනවා නම් වර්ණනා විෂයාන්තිකාන්තයි. මොකද ඉච්චරට දක්ෂයි. මේ එයාට සුළු මොහොතක් ඇති ඕන දෙයක් තීරණය කරන්න හරියදී. ඒ කිරුවොත් හරියට හරිය අධ්‍යක්ෂතුමා බොහොම පැහැදිනවා. ඉතින් බොහොම එයා සතුටුදායක විදිහට කරනවා. මාත් එක්ක වැඩ කරලා තියෙනවා හුඟක් දැවැන්තෙන් නිර්මාණවල. දඬුපාසනා මානිය, එතකොට අකාල සන්ධ්‍යා, සුදුසු. ඒ වැඩ කරද්දී කොච්චර මේ දැවැන්ත දේවල් වුණත් වසන්තත් එක්ක ඉන්නකොට මේ ඒව අමතක වෙනවා. ඒ කියන්නේ ඒ බොහොම සැහැල්ලුවෙන් වැඩ ටික කරනවා. ඒ නිර්මාණ අපිට අදටත් මතක කරලා සතුටු වෙන්න පුළුවන් නිර්මාණ. අනිවාර්යයෙන්ම. කල් පවතිනවා, නම පවතිනවා. ඒ වගේ නිර්මාණවලට දායක වෙච්ච නිසා. ඉතින් ඒ වගේ නාට්‍ය කීපයක වැඩ කරාම අවුරුදු ගානක අත්දැකීම් ලැබුණා වගේ තමයි ඕනම කෙනෙකුට. වර්ක්ෂොප් ගානකට ගියා වගේ. හරියට හරි. ඒ කියන්නේ දැන් මම මේ අවුරුදු ගානක් හිටියා වුණත් මටත් දේවල් තියෙනවා ඒක ඉගෙන ගන්න. ඒ වගේම ඉතින් හරිම සන්තෝෂයි. හරිම මේ ඒ ගත කරපු කාලේ තමයි ඇත්තටම ආවර්ජනය කරන්න තියෙන්නේ. නැත්නම් ඉතින් දැන් මේ දවස්වල මේ වගේ දේවල් කරනවා අඩුයි. ඉතින් ඒ අඩුයි කියන්නේ නිර්මාණ කරනවා. නමුත් අර අපි මේ වගේ ගත කරපු කාලයක් නෑ. මොකද මම දැන් වැඩ කරනකොට ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක හම්බ වෙන පිරිසත් එක්ක ඒ අත්දැකීම් ලබන්න බෑ. ඒ සතුට ලබන්න බෑ. ශාස්ත්‍රයේ මෙවැනි ප්‍රවීණීන් ඇගීම අද දවසේ ඉතාම වටිනා වැදගත් කාරණාවක් කියන කාරණාව ඉතාම පැහැදිලි මේ දේවල් එක්ක. අජිත් මහත්මයා දැන් මේ උත්සවය මාර්තු 27 වෙනිදා ලෝක නාට්‍ය දිනය පැවැත්වෙන දවසේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සවස 3ට පවත්වන්න කටයුතු යොදලා තිබෙන ප්‍රධාන දේශනයේ ප්‍රවීණ කලාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා විසින් සිදු කරන්නට නියමිතව තිබෙනවා. කොහොමද උත්සව කටයුතු සංවිධානය වෙන්නේ? 80 අපි විදිහට ඔබට ආරාධනාවක් එක් කරන්න පුළුවන් මේකට සහභාගී වෙන්න කියලා අවසාන වශයෙන්. අපි හරියටම තීරණය කරලා තියෙනවා හවස 3ටම මේ උත්සවය පටන් ගන්න. මොකද එදා ඔබතුමා කිව්වා වගේ ලෝක නාට්‍ය දිනය තවත් උත්සව ගොඩක් තියෙනවා. රාජ්‍ය නාට්‍යවලත් එදාට තියෙනවා. ඒකටත් අපි සහභාගී වෙන්න ඕනේ මේ නාට්‍යකරුවන්ගේ මංගල්‍යයන් රාජ්‍ය නාට්‍යවල. ඉතින් අපි හරියටම 3ට පටන් ගන්න උත්සාහ පටන් ගන්නවා. ඉතින් මම ආරාධනා කරනවා නාට්‍යකරණයේ යෙදෙන අයට නාට්‍ය ශාස්ත්‍රයට තමන්ගේ සහෘදය වෙනුවෙන් වසන්තට දවසක් වෙනුවෙන් එක පැය දෙක තුනක් වෙන් කළා 80 අපි වලට කරන සහයෝගයකුත් වශයෙන් නාඩයකට එකතු වෙලා මේ උරල වර්ණවත් කරලා අපි පිදියුත්තව පුදමු කියලා මම ආරාධනා කරනවා. 80 අපි සංසදයේ සංවිධානය කරන වසන්තට දවසක් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ අංග රචනා ශිල්පී රංග ශිල්පී වගේම ගුරුවරයෙක් විදිහට කටයුතු කරන වසන්ත විට්ටච්චි මහත්මයා වෙනුවෙන් සිදු කරන ප්‍රණාම උළෙල මාර්තු 27 වෙනිදා සවස 3ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වෙනවා. අපි මේ ගැන තමයි කතා බහ කළේ. ප්‍රවීණ රංගවේදී අජිත් ලොකුගේ මහත්මයා ඔබතුමාට ඒ වගේම ප්‍රවීණ අංග රචනා ශිල්පියෙක් කේශාලංකාර ශිල්පියෙක් විදිහට කටයුතු කරන සෑම් පෙරේරා මහත්මයා ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ කතාව ඉතාමත් වටිනා කතා බහක් බවට පත් වුණා. ඒ වෙනුවෙන් පැමිණීම සම්බන්ධයෙන් අපි සමුගන්න සූදානම්
සූදානම් පිණිවියනෙන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.